සමීකරණයේ පළවෙනි විශේෂාංගය තුළින් අපි කතා කරන්න හිතුවේ කාලීන මාතෘකාවක් විශේෂයෙන්ම එදත් අදත් හෙටත් අපි කරන සංසන්දනය පිළිබඳව. සංසන්දනයත් එක තමයි අපේ ජීවිතය ඉස්සරහට ගෙනියන්න වෙලා තියෙන්නේ. ඒ තරමටම අපි සංසන්දනයට ආසක්ත වෙලාදෝ කියලා හිතනවා. නේද? ඔව්. ඒ නිසා අපි හිතුවා ඒ පිළිබඳව අද දවසේ කතා කරන්න අපේ සාකච්ඡා මැදිරියට බොහොම ගෞරවයෙන් යුතුව ආරාධනා කරා ඔබට හුරු පුරුදු අපේ ආදරණීය ආරාධිතයා ප්‍රවීණ නායකත්ව පුහුණු උපදේශක බුද්ධික රත්නායක. අයිබෝන් සුබෝදෑසනක් ඔබතුමාට. අයිබෝන් පවිත්‍රා. ඇත්තටම මට හිතුණා කතාව මෙහෙම පටන් ගන්න. සංසන්දනය කියන්නේ ඇත්තටම හොඳයිද නරකයිද කියලා. පවිත්‍රා හොඳ මාතෘකාවක්. ඔයා මාව බුද්ධික රත්නායක කියලා අඳුරගත්තා. අය අඳුරගන්නේ මාව සංසන්දනය කරලා. නැත්නම් මෙතන ඉන්න පවිත්‍රා අමරසිංහත් බුද්ධික රත්නායකත් වෙනස් කරලා අඳුරගන්නේ මේ සංසන්දනයෙන්. ඒතර අපි ඕනම කෙනෙක් සමාජයේදී හඳුනා ගැනීමට මූලිකවම පාදක කරගන්නේ ඔබ තුළ මේකට ලොකු ක්‍රියාවලියක් සිද්ධ වෙනවා. අපේ S2 ඉඳන් මොළය මේ සියලුම දේත් එක්ක ඒකෙදි අපි දකින දේ තමයි අපි සංසන්දනය කියලා කියන්නේ. ඒතකොට සංසන්දනය ඇත්තටම ඔයා ප්‍රශ්නෙත් එක ගත්තොත් හොඳයිද නරකයිද කියලා ගත්තොත් කෙනෙකුට හොඳ වෙන්න පුළුවන්, තව කෙනෙකුට නරක වෙන්න පුළුවන්. අපි කතා කරමු වැඩියෙන් හොඳ පැත්ත ගැන. කතා කරමු වැඩියෙන් සංසන්දනයේ හොඳ පැත්ත ගැන. හැබැයි අපි තාමත් දන්නේ සංසන්දනය කියන්නේ මොකක්ද කියලා. ඔව්. සංසන්දනය යනු කුමක්ද? සසඳීම, සංසන්දනය මේක අපි පවිත්‍රා මුළු ජීවිත කාලෙම කරන කටයුත්තක්. මේකෙදී විශේෂ කාරණා කීපයක් සඳහන් කරන්න ඕනේ සංසන්දනය කියන එක හඳුනාගන්නේ කොහොමද කියලා. සසඳීම කියන එකේදී අපිට පුළුවන් ද්‍රව්‍යයන් හෝ අවස්ථාවන් හෝ යම්කිසි සිද්ධීන් දෙකක් එහෙම නැත්නම් කුලක දෙකක් එකනෙකේ සමානකම් හඳුනා ගැනීමක්. ඒ සමානකම් හඳුනා ගැනීම සංසන්දනයක් වෙන්න පුළුවන්. හොඳම උදාහරණයක් මම දෙන්නම්. දරුවෙක් ඉපදෙන්න ඉන්නවා, ප්‍රසූතිකාගාරේ තමන්ගේ බිරිඳ ඉන්නවා, පියා ඉන්නවා එළියේ. හදිසියෙම වෛද්‍යවරයා එනවා. වෛද්‍යවරයා කියන සුබ පැතුම්. ඔබතුමාගේ බිරිඳට දරුවෙක් ඉපදුනා. පියා අහනවා දුවෙක්ද පුතෙක්ද? මේ අසමානකමක් සැසඳීමක්. දුවෙක්ද පුතෙක්ද? තමන්ගේ දරුවාගේ තියෙන ශරීරය අවයවයන් එක්ක සසඳලා බලනවා දුවෙක්ද පුතෙක්ද? වෛද්‍යවරයා කියන පුතෙක්. පියා හරි සතුටුයි. ටිකලා කියනවා දරුවාගේ අලුත ඉපදුණු දරුවාගේ අත්තම්මා. එහෙම නැත්නම් පියාගේ අම්මා. අම්මා එනකොට අලුත් පුතෙක් ඉපදලා ඉන්නවා. ඇවිල්ලා බලලා කියනවා ෂා අම්මා වගේමයි. මේ අම්මාගේ සහ දරුවාගේ සමානකම් සසඳන්නේ. අපි අසමානකම් සසඳනවා, සමානකම් සසඳනවා. ඉන්නනතුරු නැන්ද එනවා. පියාගේ අක්කා හෝ නංගි ඇවිල්ලා බලනවා දරුවා දිහා. බලලා කියනවා කොළු පෙටිය ලස්සනයි. හැබැයි කළුයි. ටිකක් කළුයි. මේ වර්ණ අපි අසමානකම්. මෙන්න මේ වගේ තමයි අපි සසඳීම වෙන්නේ. ඊට අමතරව පවිත්‍රා සසඳීම අපි කරන අවස්ථාවක් තියෙනවා. අපි හිතමු ඔබත් පාසල ඉගෙන ගන්න කාලේ මමත් පාසල ඉගෙන ගන්න කාලේ අපි හොඳම උදාහරණයක් ගමු. අපිට සුන්දර කාලේනේ. අපි විභාගයකට උත්තර ලියනවා. විභාගයට උත්තර ලියලා මම ලකුණු 50ක් ගන්නවා. 150යි. මේ 150යි කිව්වේ කොහොමද? ප්‍රශ්න පත්‍රයේ තියෙන සියලුම ප්‍රශ්න වලට අපි ලකුණු නිවැරදිව පිළිතුරු දුන්නොත් ලකුණු 100යි කියලා දීලා වැරදුන ප්‍රමාණය අයින් කරාට පස්සේ අපිට ලැබිලා තියෙනවා 150ක්. මේ කියන්නේ කලින් අපි නිර්ණය කරන ලද නිර්ණායකයක් එක්ක සසඳලා කියනවා මේකට 100යි මෙයාට ලැබිලා තියෙන 150යි. මේ විදිහට සසඳීම කොටස් 3යි. නිර්ණායකයක් එක්ක සසඳීම, සමානකම් සසඳීම, අසමානකම් සසඳීම. මේක තමයි සංසන්දනය. සංසන්දනය කියන්නේ. ඔව්. දැන් ඔබතුමා කියපු විදිහට සංසන්දනය අපේ ජීවිතවලට අපේ සංවර්ධනයේ පුද්ගල සංවර්ධනයට උනත් මේ සංසන්දනය යොදා ගන්න පුළුවන්. හැම දෙයකම දෙපැත්තක් තියෙනවනේ. හොඳ සහ නරක. අපි කතා කරමු සංසන්දනයේ තියෙන හොඳ ඒ වගේම සංසන්දනයේ තියෙන නරක. සංසන්දනය කිව්වහම පවිත්‍රා අපි හොඳ පැත්තට ඉස්සෙල්ලා යමු. මොකද මම වඩා කැමති ධනාත්මකව හිතන්න, ධනාත්මක සංවර්ධනය, එහෙම නැත්නම් ධනාත්මක සංසන්දනය, ධනාත්මක සැසඳීම ගැන කතා කරන්න. මේක අපි ලෝකයේ ඉන්න ඕනම කෙනෙක් ඉපදුන දා ඉඳන් මම දීපු උදාහරණයක් ගත්තොත් එතන ඉඳලා ඉපදුන දා ඉඳන් අපි මේ සියලු දේවල් සසඳනවා. අද ඔයා ලස්සනයි. අද ඔයා ඇඳන් ඉන්න ඇඳුම ලස්සනයි. මේ කියන්නේ ඊයේ දවසත් එක්ක සංසඳලා. ඉතින් මේ වගේ නිරන්තරයෙන් අපි සැසඳීමත් එක්ක කටයුතු කරන්නේ. අපි ඕනම තැනක සමහර විද්වතුන්, සමහර දාර්ශනිකයින්, බොහෝ දෙනෙක් සමාජයේ කතා කරන අය සඳහන් කරනවා සසඳීම හොඳ නැහැ. අනිත් කෙනාත් එක්ක සසඳන්න යන්න එපා කියලා. නමුත් මම දකින දේ, මම පැහැදිලිව කියන දේ ඔබ සසඳීම හැමදාම කරන්න.
ඒ සසඳීමත් එක්ක ඔබට ඉදිරි ගමනක් තිබෙනවා. තරංගකාරීත්වය සමහරු කියන තරංගකාරීත්වය මේක සුදුසු නෑ. මේ තරංගකාරීත්වයත් එක්ක කරන්න බෑ මේ වැඩේ. මේ වගේ කියනවා. නමුත් සසඳීම හරහා එන තරංගකාරීත්වය ඔබට ධනාත්මකයි. ඔබ ඒ ධනාත්මක කොටස ගන්න ඔබේ ජීවිතේට. ඒක තමයි කරන්න වෙන්නේ. ඔබ ජයග්‍රහණය කරා යන කෙනෙක් නම්. මේක පසුගිය කාලයේදී අපි බොහෝ අත්දැකීම් එක්ක ලැබපු දෙයක්. සසඳීම මොන විදිහට අත්‍යවශ්‍යද කියන කාරණය. හොඳම දේ මම කියන්නම්. අපි ධනාත්මකව කරන සංසන්දනය ජීවිතේට කොච්චර වැදගත්ද කියලා. අපි කෙනෙක් හිතා ගන්නවා මම ලෝකයේ ජනප්‍රිය කෙනෙක් ගැන හිතලා කියනවා මම අහවල් කෙනා වගේ වෙනවා. ඒක හොඳයි. තමන්ව දිරිගැන්වීමක්. මට එතනට යන්න පුළුවන්. හැබැයි ඕක ඍණාත්මක සංසන්දනයකුත් කරන්න පුළුවන්. ඍණාත්මකව කරන්න මෙහෙමයි. ඍණාත්මකව කෙනෙකුට කියන්න පුළුවන් අනේ එයා එතනට ගියා. හැබැයි මට යන්න බැරි වුණා. මේ තමන් පිළිබඳ අව탁සීරු කිරීමක්. එහෙම නෙමෙයි ඕක ධනාත්මකව ගන්නව නම් එයා එතනට ගියා නම් ඇයි මට බැරි? මමත් යනවා එතනට. මේක තමයි ධනාත්මක සංසන්දනය. මේ විදිහට ධනාත්මක සංසන්දනය අපේ ජීවිතයට එකතු කරගන්න තමයි වැඩි දෙනෙක් උනන්දු විය යුත්තේ. අපි බොහෝ වෙලාවට සමාජයේ දකින්නේ සංසන්දනයෙන් කරලා එන ප්‍රතිඵලයත් එක්ක ඍණාත්මකව හිතන තත්ත්වයක්. මේක ධනාත්මකව හිතන තාක් අපි ධනාත්මකයි අපිට යන්න පුළුවන් ඉදිරි ගමන. ඔව්. දැන් අපි ධනාත්මකව වුණත් මේ සංසන්දන අපේ ජීවිතයට එකතු කරගන්න පුළුවන් නම් අර එතුමන් කිව්වා වගේ අපේ පෞද්ගලික සංවර්ධනයට ඒ යොදා ගන්න පුළුවන්. දැන් මේ සංසන්දනය පෞද්ගලික සංවර්ධනයට තමන්ගේ පෞරුෂත්වයේ වැඩි දියුණු කරගන්න යොදා ගන්නවා වගේම සමාජීය අවශ්‍යතාවයන් සන්තුෂ්ත කරන්න ඒ අවශ්‍යතාවයන් නිවැරදි ආකාරයෙන් ගොඩනගා ගන්න කොහොමද සංසන්දනය අපි යොදා ගන්න ඕනේ? සැසඳීම සමාජීය වශයෙන් ගත්තොත් පවිත්‍රා අපිට පුළුවන් සමාජයේ කාණ්ඩ අපි දකිනවා. අපි දකිනවනේ සමාජයේ ආර්ථික මට්ටම් අනුව සමාජය කොටස් වෙලා තිබෙනවා. ඉන් අනතුරුව අධ්‍යාපන මට්ටම් අනුව සමාජය කොටස් වෙලා තිබෙනවා. ඇතැම් වෙලාවට නොයෙකුත් කුලයන් ආගම් භාෂාවන් මේවත් එක්ක සංසන්දනය වෙලා තිබෙනවා. හොඳම උදාහරණයක් ගමු. අපි සමාජයේ භාෂාවන් වලින් කතා කරනවා. ඔබත් කතා කරන මමත් අද දවසේ කතා කරන මේ භාෂාව සිංහල භාෂාව. මේක සිංහල භාෂාව කතා කරන පිරිස සිංහල භාෂාව පාවිච්චි කරන සිංහල භාෂාව උච්චාරණය කරන සිංහල භාෂාව තේරුම් ගන්න කණ්ඩායමක් තමයි අපි මේ දේ කරන්නේ. අපිට මෙතනට හිටියොත් චීන ජාතික පුද්ගලයෙක් එයාට මේක තේරෙන්නේ නැහැ. ඒත් එයා සංසන්දනාත්මකව තමයි මේක බලන්නේ. මේ භාෂාව මට තේරෙන්නේ නැහැ. මේ භාෂාව සිංහලද ඉංග්‍රීසිද දෙමළද මේ භාෂා අතරට ගන්නේ. ඒ චීන ජාතිකයා බලනවා අකුරු ටිකක් දැක්කොත් එහෙම නැත්නම් අක්ෂර ටිකක් අපි දැක්කොත් මේක සිංහලද චීන අකුරුද එහෙම නැත්නම් තවත් භාෂාවක අකුරුද අඳුනාගන්නේ මේ සංසන්දනයෙන්. ඒක නිසා සමාජීය වශයෙන් ආර්ථික වශයෙන් අපි සමාජයේ කටයුතු කරද්දී සැසඳීම අත්‍යවශ්‍යයි. ඒ හරහා සිදු කරනවා මේ සැසඳීම. ඒකෙදිත් අර කිව්වා වගේම ධනාත්මක සහ ඍණාත්මක සැසඳීම් තියෙන අවස්ථා තිබෙනවා. ඔබ උදාහරණයක් ගත්තොත් ආර්ථික මට්ටම් අනුව අපි සමාජයේ සැසඳනවා. එතකොට මේක අපි සමානාත්මතාවයෙන් හිතන්න ගියොත් අපි කවුරුත් කතා කරන පොදු සමානාත්මතාවය ගැන මේ සැසඳීම කියන දෙයට ප්‍රතිවිරුද්ධව තමයි මේ සමානාත්මතාවය ගණන් ගන්නේ. මොකද හේතුව කෙනෙක් සසඳලා මේ කෙනා අනිත් කෙනා පහතයි අනිත් කෙනා උසස් කියලා කියනවට වඩා මේ සැසඳීම හරහා සමානාත්මතාවයෙන් යුතුව හිතන්න පුළුවන් නම් දකින්න පුළුවන් නම් ඒක තමයි සමාජයට වටින්නේ. කෙසේ වෙතත් එතනට එන්නත් මූලිකවම සැසඳීමක් කරන්න ඕනේ. මම හොඳ උදාහරණයක් කියන්නම්. කෙනෙක් හොඳින් ක්‍රියාශීලීව කටයුතු කරන කෙනෙක් හදිසියේ රිය අනතුරකට පත් වෙලා ආබාධ සහිත පුද්ගලයෙක් බවට පත් වෙනවා. මේ පුද්ගලයා සභාවකට ඇවිල්ලා කියනවා මම කිසිම දවසක අනිත් කෙනත් එක්ක සසඳන්න මාව යන්නේ නැහැ කියලා. හේතුව තමන්ගේ ආබාධ සහිත පුද්ගලයෙක් බව තමන් දන්නවා. තමන්ගේ ආබාධයක් තියෙන බව දන්නවා. ඒ කියන්නේ සසඳීමක් කරලා මම ඉස්සර මෙහෙම හිටියා දැන් ආබාධයක් සහිතවයි ඉන්නේ කියන එක. මේ සසඳීමෙන් පස්සේ එයා කියන මම සසඳන්න යන්නේ නැහැ කියලා. ඒ කියන්නේ එයාගේ හිත ඇතුලෙන් එයා හිත සැහැල්ලුවට එහෙම නැත්නම් එයා හිත සනස ගන්න ක්‍රමයක් තමයි සසඳන්න එපා කියන්නේ. හැබැයි එයා සසඳලා ඉවරයි මීටත් කලින්. එයා කියනවා මම ඒ කාලේ ඉන්න කාලේ මේ දේවල් කරා. මම දැනුත් මේ දේවල් කරන්න උත්සාහ කරනවා. මේ ඩිසේබල් තත්ත්වයෙන් ඉඳන් එහෙම නැත්නම් ආබාධ තත්ත්වයෙන් ඉඳන් කියලා. මේක තමයි මේ සසඳීම තියෙන්නේ. ඉතින් ධනාත්මකව ගන්න තාක්කල් සසඳීම හොඳයි. ඔව්. දැන් අපි සමහර වෙලාවට අපේ ජීවිතේ අපිට හම් වෙන මේ ප්‍රායෝගික අත්දැකීම් එක්ක සමහරලාට අපි අතරමං වෙන අවස්ථා තියෙනවා මේ සැසඳීමත් විෂමතාවයත් අතර පොඩි ගැටණයකට අපි ලක් වෙන අවස්ථා අපිට මුණ ගැහිලා තියෙනවා. මම ඔබතුමාගෙන් අහන්න කැමති මේ සැසඳීම සහ විෂමතාවය අතර තියෙන වෙනස මොකක්ද? නැත්නම් මෙහි අර්ථකථනය එකම තේරුමක් දෙන එකක්ද? පවිත්‍රා අපි ගත්තොත් කාසියක් මේ කාසිය හැදිලා තියෙනවා දෙපැත්තකින්. ඒකේ අපි එක පැත්තක් සහ පිටුපැත්ත සහ ඉදිරිපස කියලා ගත්තොත්
ඒ විදිහ තමයි මේ විෂමතාවය කියන්නේ. සැසඳීම හරහා තමයි විෂමතාවයන් හඳුනාගන්නේ. ඒක නිසා සැසඳීම එක් කොටසක් විෂමතාවය තව කොටසක් කියලා ගන්න බෑ. අපි දන්නවා මේ කොටස් දෙකේ අතර වෙනස්කම තමයි විෂමතාවයන් හැටියට හඳුන්වන්නේ. ඉතින් මේ කොටස් දෙක අතර සංසන්දනය තමයි මේ මුලින් කරලා තියෙන්නේ. ඒතකොට සංසන්දනය කරලා ඒ දෙකේ තියෙන සමානකම් සහ අසමානකම් අනුව තමයි මේ විෂමතාවය කියලා ගොඩනගලා තියෙන්නේ. ඒක නිසා මේ දෙකම එකම ක්‍රියාවලියක එකම චින්තනයක කොටස් දෙකක්. එකම ක්‍රියාවලියක එකම චින්තනයක කොටස් දෙකක්. හරි. මේ කොටස් දෙකෙන් අපි අද දවසේ අපේ මාතෘකාව බවට පත් වෙන්නේ සංසන්දනය. දැන් සංසන්දනය අපි කතා කරා පුද්ගලිකයේ සංවර්ධනයට සහ සමාජයේ සංවර්ධනයට වගේම අපේ රටක සංවර්ධනයකට. දැන් මේ වෙලාවේදී රටක සංවර්ධනයක අවශ්‍යතාවය මතුවන කාලයක තමයි අපි සියලු දෙනා ජීවත් වෙන්නේ. එතකොට මේ සංසන්දනය රටක සංවර්ධනයකට යොදාගන්නේ කොහොමද? පවිත්‍රා කාලීන මාතෘකාව වලින් ගත්තොත් අපි වර්තමානයේ පවතින තත්ත්වයන් මේ සියලු දේත් එක්ක සලකා බලලා අපි හොඳම උදාහරණය කාලකදී අපිට හොඳයි කියලා හිතන දේ කලකදී නරක වෙන්න පුළුවන්. මේ තීරණයට අපි එන්නේ සැසඳීමත් එක්ක. අපිට තියෙනවා යම් කිසි උපකරණයක් එහෙම නැත්නම් භාණ්ඩයක් කියමු. මේ භාණ්ඩය තියෙනවා. අපි හිතනවා මේ භාණ්ඩය තමයි හොඳම භාණ්ඩය. දැන් අපි ඒක පාවිච්චි කරනවා. ඒ අතරේ තව අපිට ඊට වැඩිය ලස්සන හුරුබුහුටි වෙනත් භාණ්ඩයක් එනවා. අපි මේ භාණ්ඩය පාවිච්චි කරන කලින් භාණ්ඩය පාවිච්චි කරද්දී අපිට ඒකේ අඩුපාඩුකම් එහෙම නැත්නම් ඒකේ තියෙන තව දියුණු වෙන්න ඕන තැන් කියලා හිතන දේවල් අපි දෙවෙනි භාණ්ඩෙන් දකින්න. අපි දෙවෙනි භාණ්ඩය ගන්නවා. මේ සංසන්දනය. ඉන්න අනතුරු අපි ඒක පාවිච්චි කරමින් ඉන්නවා. ටික කාලයක් යනකොට මේකත් අපිට මදි වගේ හිතෙනවා. මෙහෙම නැත්නම් මේකත් වෙනස්. මීට වැඩිය හොඳට ඇති. තවත් එකක් ගන්නවා. ඔක හොඳම උදාහරණය මම මෙහෙම කියන්නම්. අර බඩහිරුඟු හේනකට ගියපු කුසගින්නක් ඇදිච්ච පුද්ගලයෙක් බඩහිරුඟු හේනකට ඇතුල් වෙනවා. ඔහු මේ පැත්තෙන් ඇතුල් වෙනකොට ඔහුට ඉස්සෙල්ලාම හම්බ වෙන බඩහිරුඟු කරලා. ඔහු මේ බඩහිරුඟු කරලා කඩා ගන්නවා. කඩාගත්තාම එයාට හිතෙනවා නෑ මේ බඩිරුම් කරලා මේ තව ඉස්සරහට යනකොට මීට වැඩි ලොකු බඩිරුම් කරලා තියෙන්න පුළුවන් කියලා. එයා කඩාගත්ත බඩිරුම් කරලා දාලා තව ඉස්සරහට යනවා මෙහෙ නැතුලේ. එයාට ටිකක් ලොකු එකක් හම්බ වෙනවා ලොකු බඩිරුම් කරලා. එයා හිතා ගන්නවා මෙතන මෙහෙම ලොකුවට තියෙනවා නම් මේ බඩිරුම් කරලා තව ඇතුළට යනකොට තවත් හොඳට තියෙන්න පුළුවන්. එයා තවත් ඉස්සරහට යනවා. එහෙම ඉස්සරහට ගිහිල්ලා ඔහුට අවසානයේදී කිසිදු බඩිරුම් කරලක් නැතුව එළියට එන්න වෙන්නේ හේනෙන් එළියට එනකොට. අන්න ඒ වගේ තත්ත්වයක් තමයි අපිට සමාජයේ වෙලා තියෙන්නේ. අපි සංසන්දනය කරලා අපිට සුදුසු දේ දැන් මේ වෙලාවේ මේ අවස්ථාවේදී අපිට සුදුසුයි කියන දේ තව මද වෙලාවකින් අපිට නුසුදුසු වෙන්න පුළුවන්. ඊට වැඩිය හොඳ දෙයක් තියෙන්න පුළුවන්. ඒක නිසා තමයි මේ සමාජයේ මෙච්චර මේ ගැටුම් ඇති වෙලා තියෙන්නේ. ඉතින් තමන්ගේ හිතෙන් තමන් තැනකට ඇවිල්ලා හිතනවා නම් මම මේ දේෙන් සතුටු වෙනවා. මට මේ දේ ඇති. මේ දේ මගේ කටයුතු කරගන්න ඇති කියලා ඒ දේ තමයි සිදු කරන්න ඕනේ. ඉතින් ඒක තමයි සමාජයට වෙලා තියෙන්නේ. සසඳීම භාවිතා කරන අවස්ථාවන් බොහෝමයක් තියෙනවා. සමාජයේ හොඳ නරක වෙනුවෙන් මේ සසඳීම භාවිතා කරනවා. කෙනෙකුට හදිසියෙම ධනවත් වෙන්න අවශ්‍යයි නම් එයා බොහෝ වෙලාවට අනිත් කෙනෙක් දිහා බලලා මම ඉක්මනින් ධනවත් වෙන්න කියලා වැරදි මාර්ගයකින් එන්න පුළුවන්. උතර එයාට සමාන වෙන්න පුළුවන්. නමුත් නිවැරදි මාර්ගයේ ඇවිල්ලා නැතුව. ඉතින් ඒක නිසා අපි සසඳීම භාවිතා කරන්න ඕනේ ධනාත්මකව අපේ ධනාත්මක සංවර්ධනයට, සමාජීය ධනාත්මක සංවර්ධනයට, පුද්ගල සමාජයේ පුද්ගලිකව ධනාත්මක සංවර්ධනයට, ඒ වගේම රටේ ධනාත්මක සංවර්ධනයට. ඔව්. රටක ධනාත්මක සංවර්ධනයට බලපාන ප්‍රධානම කාරණාවක් තමයි සමාජයේ සිටින කුඩාම ඒකකය පවුල් ඒකකය. මේ පවුල් ඒකකය තුළ දරුවා කියන ඒ පෞරුෂය තමයි මම හිතන්නේ ආරම්භක ලක්ෂ්‍ය බවට පත් වෙන්නේ. මේ දරුවෙකුගේ ජීවිතය තුළ සංසන්දනය ආරම්භ කරන්න ඕනි කොහොමද? ගෙදරින්ද එහෙමත් නැවතන් පාසලෙන්ද? අධ්‍යාපන රටාව තුලින්ද? හොඳ ප්‍රශ්නයක් පවිත්‍රා. එතනදී මම බොහෝ වෙලාවට දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සම්බන්ධයෙන් වැඩි අවධානයකින් ඉන්න කෙනෙක්. ඒ වගේම දිවයිනේ ඕනම පාසලකට ආරාධනයක් කළොත් ඒ තැන්වලට ගිහිල්ලා මේ දරුවන්ගේ පෞරුෂ වර්ධනය වෙනුවෙන් මම නොමිලේ එහෙම නැත්නම් කිසිදු අයකිරීමකින් තොරව උන්ගේ සංවර්ධනය වෙනුවෙන් කටයුතු කරන කෙනෙක්. මම දැකපු බොහෝ අවස්ථාවන් වලදී පවිත්‍රා අපි ගෙදර ගත්තොත් අපේ පවුල එහෙම නැත්නම් අපේ කුටුම්බය ගත්තොත් මව ඉන්නවා, පියා ඉන්නවා, දරුවෝ ඉන්නවා. මේ අය අතරේ ගොඩක් වෙලාවට මේ තරඟකාරී අධ්‍යාපන රටාවත් තරඟකාරී සමාජීය රටාවත් එක්ක ඇති වෙලා තියෙන තරඟකාරීත්වය මම නරකයි කියන්නේ නැහැ කියලා මම මුලින්ම කිව්වා. තරඟකාරීත්වය හොඳයි. නමුත් මේක ධනාත්මකව ගන්න ඕනේ. උදාහරණයකට මෙහෙම හිතන්න. දරුවෙක් ඉන්නවා කමල්. කමල් ගෙදර ඇවිල්ලා කියන අම්මට අම්මා මම විභාගෙ ලිව්වා. විභාගෙට මට ලකුණු 20යි. 100න් ප්‍රශ්න 100ක් ලකුණු 100ක් ලැබෙන්න ඕන එකට මට ලකුණු 20යි ලැබුණේ. අම්මා කමල්ට බනිනවා. ලකුණු ටිකවත් ගන්න බැරිද? අපි මෙච්චර මහන්සි වෙනවා. මේ ලකුණු ටික ගන්න ඕනේ. මේක සාමාන්‍යයෙන් දෙමාපියෝ කරන කටයුත්තක්. ඉන්නතර කමල් කියනවා
මම ලකුණු 20යි. අපේ සමන් එහා ගෙදර සමන් එයාට ලකුණු 18යි. එතකොට අම්මා හිතෙන් හදා ගන්නවා සමන්ට 18යිද? මේක සාධාරණීකරණය කරන තමන්ගේ දරුවාගේ ලකුණු ප්‍රමාණය අඩු බව සාධාරණීකරණය කරන සංසන්දනය කරලා තමන්ගේ අල්ලපු ගෙදර ඉන්න දරුවාගෙත් එක්ක. හැබැයි මේක එහෙම නෙමෙයි වෙන්න ඕනේ. සමන්ට 18ක් වුණා කියලා කමල්ට 20ක් ගැනීමේ අයිතියක් නැහැ. ඒක නිසා දරුවන්ව ධනාත්මකව සංවර්ධනය කරන්න දරුවන්ගේ චූටි කාලේ ඉඳන් ඔළුවට දෙන්න තමන්ගේ ක්‍රියාකාරීත්වයට දෙන්න දරුවා සංවර්ධනය වෙන්න ඕනේ ධනාත්මකව. මට 20ක් ලැබිලා සමන්ට 18ක් ලැබුණාම මම ලකුණු දෙකක් වැඩි නිසා මම කමක් නැහැ කියන එක නෙමේ අඩුයි නම් අඩුයි වැඩි නම් වැඩි. ඒක නිසා දෙමව්පියෝ මේක හොඳට සිහියට අරගෙන කරන්න ඕන දෙයක්. සංසන්දනය කරන්න ඕනේ ධනාත්මකව දරුවාට ලැබෙන මානසිකව සංවර්ධනයක් කරන විදියට. ඒ වගේමයි අපි උදාහරණයකට මෙහෙම ගන්න අපි ගොඩක් වෙලාවට සමාජයේදී අපි අපේ තත්ත්වයක් අපි ගොඩක් වෙලාවට SWOT analysis එක කියන එක එහෙම නැත්නම් මේක මැනේජ්මන්ට් වලදී කතා කරන concept එකක් SWOT SWOT ඒ කියන්නේ S කියන්නේ ශක්තියින් strength weaknesses opportunities and threats ඒ කියන්නේ අපිට තියෙන ශක්තියින් දුර්වලතා අවස්ථාවන් සහ තර්ජන හඳුනා ගැනීමක් කරනවා මේක සමාජයේ තියෙන පහළම එහෙම නැත්නම් කුඩා දරුවෙක් අපි හිතමු කමල් කියලා. කමල් සරුංගලයක් හදන තැන ඉඳලා රටේ ජාතික ප්‍රධාන ලියවිල්ලක් වන අයවැය ලේඛන සකස් කරන තැන මේ දක්වා විහිදෙන පුළුල් පරාසයක් ගන්නා කටයුත්තක් මේ SWOT analysis එකක් කියන්නේ. එතකොට අපි මේක සංසන්දනාත්මකව තමයි බලන්නේ. අපේ රටේ මේ වෙනකොට තියෙන නිෂ්පාදනය කොච්චරක්ද සංසන්දනය කරලා බලනවා. පසුගිය වසරේ අපිට කොච්චරක් නිෂ්පාදන ආවද? අපිට ලබන වසරේ කොච්චරක් කරන්න පුළුවන්ද? මේ වගේ රටේ තියෙන ශක්තියින් හඳුනා ගැනීම, දුර්වලතාවයන් හඳුනා ගැනීම, ඒ වගේම රටට ඉදිරියට යන්න තියෙන අවස්ථාවන් හඳුනා ගැනීම සහ ඒ වෙනුවෙන් තියෙන තර්ජන මොනවද කියලා හඳුනා ගැනීම. ඒතර ශක්තියින් තියෙනවා නම් වර්ධනය කර ගැනීම, අවස්ථාවන් තියෙනවා නම් අවස්ථාවන් භාවිතා කිරීම සිදු කරන්න ඕනේ. ඒ වගේමයි දුර්වලතා තියෙනවා නම් ඒ දුර්වලතා ඉවත් කර ගැනීම, තර්ජනයන් තියෙනවා නම් ඒවට ශක්තියින් භාවිතෙන් මුහුණ දෙන ආකාරය සකස් කර ගැනීම තමයි මේ SWOT analysis එකදී කරන්නේ. ඉතින් මේක සංසන්දනයේ මූලිකම කටයුතු භාවිතා කරමින්, සංසන්දනයේ භාවිතා කරමින් ලොකු කුඩා කවුරුත් කරන කටයුත්තක්. මේක දැවැන්ත වූ කාර්යභාරයක්, ඒ වගේම ක්‍රියාවලියක් තියෙන කටයුත්තක්. සංසන්දනයේ මේ විදිහට සමාජීය කටයුතු වල භාවිතා කරන්න පුළුවන්. ඒක නිසා චූටි දරුවාගේ ඉඳන් සමාජයේ ඉන්න වැඩිහිටියා දක්වාම සැසඳීම කළ යුතුයි, ධනාත්මක සැසඳීම. ඔව්. දැන් දරුවෙකු කියන්නේ ඉගෙන ගන්න කාලයක ජීවත් වෙන චරිතයක්. හැමදේම අතපත ගන්න උත්සාහ කරන කාලයක්. අත්දැකීම් ජීවිතේට එකතු කරගන්න උත්සාහ කරන දරුවෙක් තමයි දරුවා කියලා කියන්නේ. මේ දරුවාට වඩා මේ දරුවාව නිසි මාර්ගෝපදේශනයට යොමු කරන්න වැඩිහිටියෙක්ට දෙමව්පියන්ට විශාල වගකීමක් බාරදූර කටයුත්තක් පැවරෙනවා. ඒ නිසා මේ දරුවාට නිවැරදි සංසන්දනය තෝරා බේරා ගන්න වැඩිහිටියෙකුගේ තියෙන වගකීම මොන වගේද? අපි දකිනවා සමාජයේ වැඩිහිටියන් බොහෝ වෙලාවට කරන කටයුතුත් එක්ක තමයි දරුවන් ඒ දේවල් කරන්නේ. අපි හිතන්න ඔබ මවක් නම් පියෙක් නම් තමන්ගේ දරුවන් ඉස්සරහා තමන් කතා කරන භාෂාව, තමන් කතා කරන විලාසය, තමන්ගේ අංග චලනයන්, තමන්ගේ අභිරූපණයන් මේ සියලු දේ දරුවන් බලන් ඉන්නවා. ඒ විදිහටම තමයි සැසඳීමත්. උදාහරණයකට මෙහෙම හිතන්න. පන්තියක දරුවෙක් ඉන්නවා. මේ දරුවගේ ටීචර් ගමේ හිටපු මාළු අල්ලන්නගේ එහෙම නැත්නම් ගමේ හිටපු සපත්තු මහන කෙනාගේ දුව වෙන්න පුළුවන්, පුතා වෙන්න පුළුවන් ඉගෙනගෙන අධ්‍යාපන මට්ටම දියුණු කරගෙන ගමේ පාසලේ ටීචර් වෙලා අවිල්ලා තියෙනවා. දරුවා ගෙදර එනවා. ගෙදර ආවට පස්සේ දරුවා කියනවා අපේ පන්තියේ ටීචර්. මේ කියන්නේ අර මම පෙර සඳහන් කරපු ටීචර් ගැන. අපේ පන්තියේ ටීචර් මෙහෙම දෙයක් කිව්වා. මෙහෙම දෙයක් කළා කියලා. දෙමව්පියෝ දන්නවා මේ ගමේ හිටපු සපත්තු මහන කෙනාගේ දරුවෙක් මේ ඉන්නේ කියලා. මම ඒ සපත්තු මහන කෙනා පහත් කරලා සලකනවා නෙමෙයි. නම උදාහරණයකට මම පෙන්නන්නේ. මව කියනවා අනේ නිකන් ඉන්න. එයා කියන දේවල් මොනවද? ඔය අර සපත්තු මහපු කෙනාගේ මේ කෙල්ලනේ. ඉන්න අනතුරුව මේ දරුවා ඉස්සරහා කිව්වේ. දරුවා පාසලට ගිහිල්ලා තමන්ගේ ටීචර් ඉස්සරහා හැසිරෙන්නේ සපත්තු මහපු කෙනාගේ කෙල්ල මේ මගේ ඉස්සරහා ඉන්නවා කියලා හිතාගෙන. ඒක නිසා දරුවෝ ඉස්සරහා කිසිම වෙලාවක මේ දේ කරන්න එපා. දෙමව්පියෝ දරුවන්ට දෙන්න ඕනේ ධනාත්මක සැසඳීම, ධනාත්මක චින්තනය. ඉතින් තමන් දරුවා ඉස්සරහා මේ කියපු දේ දරුවා පාසලට අරන් යනවා කියන එක දෙමව්පියෝ මතක තියාගන්න ඕනේ. ඒ වගේමයි දෙමව්පියෝ හැසිරෙනකොට තමන් කතා බහ කරනකොට අපි හොඳින්ම තේරුම් ගන්න ඕනේ දරුවා මේ දේ ඉදිරියට අරන් යනවා. දරුවා අපි දිහා බලලා ඉගෙන ගන්න. උදාහරණයක් ඇටියට මෙහෙමත් හිතන්න. ඔබට ඉන්නවා දුවෙකුයි පුතෙකුයි. මේක මට පුද්ගලික අත්දැකීමක්. මටත් ඉන්නවා දුවෙක් පුතෙක්. මම ඒ දෙන්නගෙන් අයියට කියන්නේ අයියා කියලා කතා කරන්නේ. මම කතා කරන්නේ අයියා කියලා. හේතුව අරයාට තේරුම් යන්න ඕනේ මේ ඉන්නේ මගේ අයියා කියලා. මම එයාට ලොකු පුතා කියලා කතා කරා නම් එයාට පුතා කියලා කතා කරා නම් එයාගේ නංගිටත් මෙහා පුතා වෙනවා. මොකද නංගි බලන් ඉන්නේ අපි දිහා. ඒක නිසා
මගේ බිරිඳට මම දරුවෝ ඉස්සරහා කතා කරන්නේ අම්මි කියලා. ඒ හේතුව දරුවන්ට මෙයා දිහා බලලා කියන්න පුළුවන් වෙනවා අම්මි කියලා. දරුවෝ උච්චාරණය කරන්නේ, දරුවෝ හැසිරෙන්නේ, දරුවෝ බලාගෙන ඉන්නේ අපි දිහා. ඒක නිසා වැඩි හිටිය හැටියට සමාජයේ වගකීමක් තිබෙනවා. දරුවන්ට නිසිමාගේ යන්න නම් අපි ධනාත්මකව හැසිරීම, අපි ධනාත්මකව හිතන එක, අපි මේ සියලු කටයුතු ධනාත්මක කරන එක. ඉතින් සැසඳීම භාවිතා කරන්නත් ඕනේ ධනාත්මකව මේ කටයුතු. අපි දකිනවා පවිත්‍ර මේ වෙන විට අපේ රටේ තත්ත්වය ගත්තොත් තරුණ තරුණිය එළියට බහැලා තරුණ තරුණිය නොයෙකුත් ක්‍රියාවලීන්ට එකතු වෙලා මේ තියෙන්නේ මේ දරුවන්ගේ හිතේ තිබුණ තමන්ගේ මනසේ තිබුණ පීඩනයක් මේ නිදහස් කරන්නේ. ඒක නිසා ඔවුන් දෙස සාධාරණව අපි නිවැරදිව ධනාත්මකව බලන්න ඕනේ. ඔවුන්ගේ ඉල්ලීම් මොනවද? ඔවුන් ඇයි එහෙම ආවේ? මේ චින්තනය. මේක තමයි වෙන්න ඕනේ. සමාජයේ කාර්යභාරයක් අපේ තියෙනවා වැඩිහිටියන් හැටියට. වැඩිහිටියෝ සියලු දෙනාට තියෙනවා මේ වගකීම. තමන්ගේ දෙමව්පියන්ට පමණක් නෙවෙයි සමාජයේ ඉන්න සියලුම වැඩිහිටියන්ට තියෙනවා ඊළඟ પરම්පරාව දිහාට එහෙම නැත්නම් ඊළඟ પરම්පරා දෙක තුන දිහාට හොඳින් බලන්න මේ දරුවන්ගේ අධ්‍යාපනය සමාජීය වගකීම් ඒ වගේම මේ දරුවන්ගේ ක්‍රියාවලියෙන් මොන විදිහට වෙන්නේ කියන එක. ඒ අනුව ඔවුන් නිසි ආකාරයෙන් නිසි ට්‍රැක් එකේ එහෙම නැත්නම් නිසි පතේ තිබ්බේ නැත්නම් ඔවුන් යන දිහා අපිට හිතා ගන්න බෑ. ඒක නිසා ඔවුන්ගේ හැඟීම් ආකල්ප බුද්ධි මට්ටම් තේරුම් අරගෙන වැඩිහිටියන්ට අපි කටයුතු කරන්න ඕනේ ධනාත්මක සමාජයක් බලාපොරොත්තු වෙනවා නම්. ඔව්. ඔබතුමාගේ කතා බහේදී ඔබතුමා වටිනා කාරණාවක් මේ වෙලාවේදී ඉස්මතු කළා. දැන් ඔබතුමත් යම් කිසි අවධියක දරුවෙක් වෙලා හිටියා. පාසල් ශිෂ්‍යයෙක් වෙලා හිටියා. යෞවන වියේ පසුවන තරුණයෙක් වෙලා හිටියා. ඊට පස්සේ සැමියෙක් වෙලා හිටියා. අද දවසේ තාත්තා කෙනෙක් බවට පරිවර්තනය වෙලා තියෙනවා. මේ සියලු අවදීන් ඔබතුමා පසු කරගෙන ඇවිල්ලා ඔබතුමාගේ ජීවිතයේ විශේෂ වූ අත්දැකීම් තියෙනවා. මම ඒ නිසාමයි මම මේ ප්‍රශ්නේ අහන්න හිතුවේ. දැන් සමීප අත්දැකීම් මේ පිළිතුරට වඩා උපකාරී වෙයි කියලා තියෙන විශ්වාසය මත දැන් කණ්ඩායම් සංසන්දනය වයස් පදනම මත තියෙන සංසන්දනය ඔබතුමාට බොහොම සමීප ඇති. අපි ඒ ගැනත් කතා කරමු. ඔව් පවිත්‍ර. මම සමාජයේ බොහෝ ස්ථානවල ගැවසෙන කෙනෙක්. විශේෂයෙන්ම අධ්‍යාපන ක්ෂේත්‍රයේ නොයෙකුත් ස්ථානවල, ඒ වගේම ව්‍යාපාරික ක්ෂේත්‍රයේ ස්ථානවල, ඒ වගේම සමාජ සේවා සංවිධාන බොහොමයක මේ තැන්වල මම කටයුතු කරනකොට මම දකින දෙයක් ජෙනරේෂන් ගැප් එක. එහෙම නැත්නම් මේ પરම්පරා කීපයක් අතර තියෙන දුරස්ථභාවය අපි අඳුන ගන්න ඕනේ. මට හැකියාව තිබෙනවා නම් පාසලකට ගිහිල්ලා ඒ දරුවොත් එක්ක ඒ දරුවෝ හිතන විදිහට කටයුතු කරන්න ඒක බොහොමයක් වටිනා දේශකයෙකුට එහෙම නැත්නම් සම්පත්දායකයෙකුට. ඒ වගේමයි තරුණ પરම්පරාවක් එක්ක කටයුතු කරනකොට ඔවුන්ගේ චින්තනය අපි තේරුම් ගන්න ඕනේ. මෙයාලා හිතන විදිහ වෙනස් කියන එක. ඒ වගේමයි වැඩිහිටි සමාජයට ආවට පස්සේ එයාලා දකින්න විදිහ, එයාලා හිතන විදිහ අපි හොඳට තේරුම් ගන්න ඕනේ. මේකෙදි කාරණා කීපයක් අපිට සැලකිල්ලට ගන්න වෙනවා. ඒ මට්ටම් කීපෙම ජීවත් වීමේ හැකියාව තියෙන්න ඕනේ අපිට. දැන් හොඳම උදාහරණය මට මගේ අතීතයට ගියොත් මගේ පාසල් අවදියට ගියොත් මගේ පාසලේ හිටපු ගුරුවරු එහෙම නැත්නම් සමීපත යාළුවෝ මේ වෙලාවේ බලාගෙනත් ඇති සඳ ටීවී ඔස්සේ මොකද්ද මේ වෙන්නේ කියන එක ඔවුන් සාක්ෂිදරයි. බුද්ධික රත්නායක කියන කෙනා පාසල් අවදියේදී මොන විදිහ කෙනෙක්ද? ටිකක් දඟ චරිතයක්. පාසලේ නමගේ දඟ චරිතයක්. ඉන්න අනතුරුව මං විශ්වවිද්‍යාල මට්ටමට මගේ ඉහළ අධ්‍යාපනයත් එක්ක එනකොට මම නැවත තැන්පත් වෙනවා. ඉන්න අනතුරුව සමාජීය වගකීම් රසක් එක්ක මගේ රැකියාව එහෙම නැත්නම් මගේ වෘත්තියට එනකොට මම දේශකයෙක් හැටියට ඉදිරියට එනකොට මම නායකයෙක් හැටියට අනිත් කටයුතු වලදී ඉදිරියට එනකොට මට මගේ කටයුතු විධිමත් කරන්න වෙනවා. මෙන්න මේක තමයි අපි තේරුම් ගන්න ඕනේ. ඉන්න අනතුරුව මේ අත්දැකීම් සියල්ල පාවිච්චි කරලා අපිට පුළුවන් වෙනවා මේ પરම්පරා තුනත් එක්ක කටයුතු කරන්න. බොහෝ වෙලාවට අපේ වැඩිහිටියන්ට තියෙන අඩුපාඩුවක් පවිත්‍ර අප්ඩේට් වෙන්නේ නැහැ. අපි කියනවා යාවත් කාලීන වෙන්න ඕනේ. අපේ දැනුම ඊළඟට ලෝකය ගැන අපි යාවත් කාලීන වෙන්න ඕනේ. වැඩිහිටියෝ ඒ තමන් දැකපු තමන් මීට වසර කීපයකට එහෙම නැත්නම් දශක කීපයකට කලින් දැකපු සමාජයේ විදිහටම වර්තමාන සමාජය ගැන හිතන්න ගියොත් මේ දෙක අතර ගැටීමක් ඇති වෙනවාමයි. ඒක නිසා වැඩිහිටියෝ යාවත් කාලීන වෙන්න ඕනේ. තරුණයෝ එහෙම නැත්නම් දරුවෝ දැනුමෙන් සන්නද්ධ වෙලා වර්තමාන සමාජයට එන්න ඕනේ. මේ අලුත් දැනුමත් එක්ක ඉදිරියට එන තරුණ પરම්පරාවත් තමන්ගේ අත්දැකීම් හා යාවත් කාලීන වූ දැනුමත් එක්ක කටයුතු කරන වැඩිහිටි පිරිසක් ඉන්න සමාජයක් කිසිම දවසක හැප්පෙන්නේ නැහැ. මේ දෙක අතර ගැටණයක් ඇති වෙන්නේ නැහැ. ඒක නිසා හොඳින් දැනුවත් වුණු සමාජයක්, හොඳින් ධනාත්මකව හිතන, හොඳින් කටයුතු කරන්න පුළුවන් සමාජයක් බිහි කිරීම වැඩිහිටියන්ගේ තරුණ પરම්පරාවේ වගකීමක්. දරුවන් ඒ සඳහා යොමු කරවීම වැඩිහිටියන්ගේ, දෙමව්පියන්ගේ, ඥාතීන්ගේ වගකීමක් වෙනවා, විශේෂයෙන්ම ගුරුවරුන්ගේ. ඔව්.
පැරදීමම ජයග්‍රහණයක් බවට පත් කරගෙන ඒම ජීවිතයේ ආශිර්වාදයක් බවට පත් කරගන්න කියන එක තමයි අපි අවසාන වශයෙන් ඔබේ ජීවිතයට එකතු කරන්නේ. ඉතින් සංසන්දනය තුළින් ඔබේ ජීවිතය, ඔබේ සමාජය, අපේ රට සංවර්ධනය කරන්නේ කොහොමද කියන කාරණාව පිළිබඳව අපි අපිට ලැබිලා තියෙන මේ කෙටි කාලය තුළදී ඔබව දැනුවත් කරා. ඉතින් අද දවසේ අපිව ඒ සම්බන්ධයෙන් දැනුවත් කරන්න මේ සාකච්ඡා මැදිරියට පැමිණි ප්‍රවීණ නායකත්ව පුහුණු උපදේශක බුද්ධික රත්නායක ඔබතුමාට බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා. නැවත දවසක මේ වගේම හරබර දේශනයකින්ම අපිව හමු වීමේ බලාපොරොත්තු වෙයි. ඉතින් මේ වෙලාවේදී සඳුන් නරණයෙන් අපි කෙටි විරාමයක් ලබා ගන්න තමයි මේ සූදානම් වෙන්නේ.